හරි. අයබෝවන්. පුතාලා අපි දැන් කළමනාකරණය පාඩමේ අපි සාකච්ඡා කළා කළමනාකරණ ක්‍රියාවලියට අදාළව සැලසුම්කරණය කියන මාතෘකාව පිළිබඳව අපි සාකච්ඡා කළා. දැන් අපි දන්නවා කළමනාකරණ ක්‍රියාවලිය ගත්තාම කළමනාකරණ ක්‍රියාවලිය ආශ්‍රිතව ප්‍රධාන කාරණ 4ක් තියෙනවා කියලා. ඒ තමයි සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය කියන කාරණා 4. එතකොට දැන් සැලසුම්කරණයේදී අපි කතා කළේ සැලසුම් කරනවා කියන එකේ ප්ලෑන් කරනවා කියන එකේ තේරුම තමයි යමක් අනාගතයේදී සිද්ධ වෙන්න ඕන යමක් වර්තමානයේදී කල්පනා කරලා බලලා තීන්දුව తీරන ගැනීම තමයි මූලික වශයෙන්ම සැලසුම්කරණයේදී වෙන්නේ. ඉතින් එතෙන්දී පරිසරය විශ්ලේෂණය කළා, අපේ අරමුණු පරමාර්ථ ස්ථාපනය කළා, ඒවා ඊට කරගන්න උපාය මාර්ග ස්ථාපනය කළා, සැලැස්මක් සකස් කළා, ක්‍රියාත්මක කිරීම සහ ඇගීම තමයි එතෙන්දී වෙන්නේ. ඒක එතකොට අපි සැලසුම්කරණය කියන්නේ මොකද්ද? ඒකේ වාසි මොනවද? ඇයි ආයතන සැලසුම් කරන්නේ නැත්තේ? සැලසුම් වර්ග මොනවද? සැලසුම්කරණයේ තියෙන විවිධ මට්ටම් මොනවද යන ආදී කාරණාවන් පිළිබඳව අපි පැහැදිලි අවබෝධයක් මේ පළවෙනි වීඩියෝ එකේදී ඒ කළමනාකරණ ක්‍රියාවලිය අස්සේ පළවෙනි වීඩියෝ එකේදී අපි ගත්තා. හොඳයි. දැන් අපි සාකච්ඡා කරන්නේ සංවිධානකරණය කියන මාතෘකාව පිළිබඳව. දැන් සැලසුම්කරණය වගේ එක වීඩියෝ එකකින් සංවිධානකරණය සාකච්ඡා කරන්න බෑ. සංවිධානකරණය කියන්නේ ටිකක් විශාල මාතෘකාවක්. එතකොට ඒ සංවිධානකරණය ගත්තාම ඒකට වීඩියෝ දෙකක්වත් අඩු ගන්න අපිට කරන්න වෙනවා. හරි. එහෙම නැත්නම් අපි ඉස්සලම සාකච්ඡා කරමු මොකද්ද මේ දැන් සමහර අය මේක ලියනවා මේ සංවිධානකරණය කියවම සමහර අය ඕගනයිසේෂන් කියලා ලියනවා. ඕගනයිසිං මේකට සමහර පරණ පොත්පත්වල තියෙන අධ්‍යක්ෂණය කියලාත් කියනවා. ඩිරෙක්ටිං කියලාත් කියනවා. අධ්‍යක්ෂණය කියලාත් කියනවා. ගැටලුවක් නෑ. දැන් නම් මේ අධ්‍යක්ෂණය කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. අධ්‍යක්ෂණය කියන එකේ තේරෙන චිත්‍රපටිවල එහෙම තියෙන්නේ අධ්‍යක්ෂක කියලා කියන්නේ එයා තමයි සංවිධායක. ඒ තමයි සංවිධානය කරන්නේ. ඒ අනුව ගත්තාම සංවිධානකරණයේදී වෙන්නේ අපි සැලසුම් කරනවා නියම් කිසි දෙයක් නේ. අපි අනාගත අරමුණු සහ ඒ අරමුණු කර ගැනීමට දාලා උපාය මාර්ග පිහිටවනවා. එතකොට සංවිධානකරණයේදී වෙන්නේ මූලික වශයෙන්ම අපි සැලසුම් කරපු අරමුණ වෙත ළඟා වෙන්න අවශ්‍ය කරන වැඩ, ඒ වගේම සම්පත්, ඒ වගේම අධිකාරී කියලා කියන්නේ දරුවනේ බලය කියන එක. වැඩ, සම්පත් සහ අධිකාරිය සංවිධානයේ ඉද පාර්ශව අතර බෙදා හැරීමේ ක්‍රියාවලිය, සංවිධානයේ විවිධ අංශ හා පුද්ගලයන් අතර බෙදා හැරීමේ ක්‍රියාවලිය තමයි අපි සංවිධානකරණය කියලා කියන්නේ. එතකොට දැන් සංවිධානකරණයට අයිති ප්‍රධාන වැඩ කීපයක්ම තියෙනවා. ප්‍රධාන කාරණා කීපයක්ම තියෙනවා. සංවිධානයේදී කරන්නේ සැලසුම් කරපු දේ ඉටු කරගන්න අවශ්‍ය කරන වැඩ කරන්න පටන් ගන්න එක තමයි සංවිධානකරණයේදී වෙන්නේ. දැන් අපි ගෙදරකට ප්ලෑන් එකක් අඳිනවා කියලා දන්නකො. ගෙයක් හදන්න අපි ප්ලෑන් එකක් අඳිනවා. ගෙයක් හදන්න අපි ප්ලෑන් එකක් ඇඳලා ඊට පස්සේ මේ ප්ලෑන් එක දිහා බලලා අපි මේ කාට හරි එක බාර දෙනවා. ඒ බිල්ඩින් එක හදන්න කොන්ත්‍රාත්කරුවෙක්ට ඒක බාර දෙනවා. ඊට පස්සේ ගල්, වැලි, සිමෙන්ති, ගල් කුඩු, මැෂින්, විදුලිය, తాවකාලික හට් එකක් ඒවා අපි ඔක්කොම සම්පාදනය කරනවා. ඊට පස්සේ අපි වැඩ බෙදලා දෙනවා. මේසන් බාස්ලට මේසන් වැඩ කරන්න, ඉලෙක්ට්‍රීෂියන්ලට, ටයිල් බාස්වරුන්ට, ගාඩ්නින් කරන අයට, වහලේ ගහන අයට අපි ඒ අයට ඒ කාලය සහ වැඩ කිනව බෙදලා දෙනවා. ඊට පස්සේ අපි සැරෙන් ඇවිල්ලා ඒවා ඒගොල්ලන් අපි සම්බන්ධීකරණය කරනවා. ඉතින් ඒක තමයි අධ්‍යක්ෂණය කියලා කියන්නේ. නැත්නම් අපි එහෙම නැත්නම් අපි ඒකට කියනවා සංවිධානකරණය කියලා. අපි බදාමනාක දඟලන්න ඕනේ. ඒකට අපි මිනිස්සු යොදලා ඩිපාර්ට්මන්ට් ඇති කරලා ඒ විදිහට අපිට කරගන්න පුළුවන්. සාමාන්‍ය ගයක් හෝ විශාල ගුණනැගිල්ලක් වුණා. ඒතර සංවිධානකරණයට අවශ්‍ය කරන සංවිධානකරණයේදී ඒකේ තියෙන ප්‍රධාන පියවර කීපයක්ම. මොනවාද මේ පියවර වෙන්නේ? ඒකක් තමයි කාර්යයන් හඳුනා ගැනීම. මම ඉස්සෙල්ලා මේව ලියන්න. කාර්යයන් හඳුනා ගැනීම. හරි. ඊට පස්සේ වැඩ බෙදීම. ඒ වගේම දෙපාර්තමේන්තුකරණය. කාර්යයන් හඳුනා ගැනීම, වැඩ බෙදීම, දෙපාර්තමේන්තුකරණය. ඒ වගේම බලතල පැවරීම. ඒ වගේම නීති රීති පැනවීම. ඒ වගේම වැඩ කරන්න අවශ්‍ය කරන සම්පත් ලබා දීම.
ඒ වගේම සමායෝජනීය. මේවට එක එක තව තව නම් කියනවා. කාරණා හඳුනා ගැනීම, වැඩ බෙදීම, දෙපාර්තමේන්තුකරණයේ බලතල පැවරීම, නීති රීති පැනවීම, සම්පත් ලබා දීම සහ සමායෝජනය. මේ තමයි සංවිධානකරණයට ඇති මූලික කාරණ ටික වෙන්නේ. අපි මොකක් හරි උදාහරණයක් අරගෙන අපි බලමු මේ වැඩක් ඕගනයිස් කරනකොට මේ වැඩ ටික තියෙනවද කියලා. දැන් අපි හිතමු විශාල බිල්ඩින් එකක් හදනවා කියලා හිතන්නකෝ. හරි. අපිට තියෙනවා විශාල බිල්ඩින් එකක් හදන්න. අපි හිතමු තට්ටු 10ක විතර විශාල බිල්ඩින් එකක් හදන්න තියෙනවා. ඒතර මේ බිල්ඩින් එක හදනකොට දැන් අපිට මේක අපි හිතමු රජයේ ගොඩනැගිල්ලක් කියලා හිතන්නකෝ. රජයේ විද්‍යාගාරයක් හරි මොකක් හරි වගේ විශාල ගොඩනැගිල්ල අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් මේක. රජයෙන් ලැබිච්ච කොන්ත්‍රාත්තුවක් අපිට. මේකට දාලා කාරණා හඳුනා ගැනීම තමයි මූලික වශයෙන්ම කරන්න ඕනේ. මොකද්ද මේකට දාලා කාරණේ දැන් ගොඩනැගිල්ලක් හදනකොට ඒකට දාලා කාරණා අපිට ප්ලෑන් එක ඇඳලා තියෙන්නේ කියලා දන්නකෝ. ඒක ප්ලෑනින් කොටසදී වෙන වැඩක් නේ. ඒක සැලසුම් කරන්නේදී වෙන වැඩක්. ඒතර මේකෙදී අපිට මේසන් වැඩ තියෙනවා. නේ? ඉලෙක්ට්‍රික් වැඩ තියෙනවා. ඒ වගේම උද්‍යාන කටයුතු අපි කියන ගාඩ්නින් වැඩ තියෙනවා. ප්ලම්බින් එහෙම නැත්නම් අපි කියන පයිප් වැඩ තියෙනවා. හරිද? පයිප් වැඩ කියලා කියන්නේ හිටපු ගමන් මේකේ වැඩ කරන කට්ටිය මේ බිල්ලිමේ උඩේ ඉඳන් පල්ලෙහාට එක පයිප් පල්ලනවා. ඒ පයිප් නෙවෙයි. හරිද? එක පයිප් වැඩ තියෙනවා. ඊට පස්සේ තව ගත්තාම රූෆින් වැඩ. ඒ කියන්නේ වහලේ ගහන ඒවා, ස්ලැබ් දාන ඒවා විශේෂයෙන්ම බිල්ඩින් එක සාමාන්‍ය වහලයක් නෑ මේ වගේ බිල්ඩින් එක. වහලයක් ගහන්න පුළුවන් බැරි කමක් නැහැ. නමුත් වහලයක් ගහන්න නැහැ. ගොඩක් වෙලාවට ස්ලැබ් වලින් තමයි යන්නේ. කොන්ක්‍රීට් වැඩ. කොන්ක්‍රීට් වර්ක්ස් තියෙනවා. ඒ වගේ අපි කාරණා හඳුර ගන්නවා. කාරණා හඳුරගෙන ඊට පස්සේ අපි වැඩ බෙදනවා. හරි? දැන් කළ යුතු කාරණා ටික හඳුනගෙන අපි ඒවා කොටස් වලට බෙදනවා. සමාන සමජාති කොටස් වලට බෙදනවා. හරි? මේසන් වැඩ වෙනම එහෙම කියලා බෙදනවා. මේසන් වැඩ වලට අයිති දැන් බදාම අනන එක, බදාම ගෙනියන එක, හරි කපරාරු කරන එක, බිත්ති බඳින එක, බිත්ති පොගන එක, හරිද? ගඩොල් කඩන එක, ඒ වගේ මේසන් වැඩ වලට අදාළ වැඩ ගොඩාක් තියෙනවා. ඒ කාරණා හඳුනා ගැනීම යටතේ මේ වැඩ රාශියම හඳුර ගන්නවා. ඊට පස්සේ මේ වැඩ බෙදනවා. මෙන්න මේවා මේසන් වැඩ. මෙන්න මේවා ඉලෙක්ට්‍රික් වැඩ. මෙන්න මේවා ගාඩ්නින් වැඩ. හරි මෙන්න මේවා කොන්ක්‍රීට් වැඩ. ඒ වගේ කොටස් වලට බෙදනවා. බෙදලා ඒකේ දෙපාර්තමේන්තු ඇති කරනවා. දැන් අපි ඉන්නවා නම් සේවකයෝ අපි මේ බිල්ඩින් එක හදන අපි සේවකයෝ 50ක් දානවා. ඒ සේවකයෝ 50 අපි එක එක වැඩ වලට බෙදනවා. දැන් කොන්ක්‍රීට් වැඩ වලට සේවකයෝ දානවා අපි 15ක්. මේසන් වැඩ වලට අපි සේවකයෝ 15ක් දානවා. ඉලෙක්ට්‍රික් වැඩ වලට අපි සේවකයෝ 5ක් දානවා. ටයිලින් වලට සේවකයෝ 10ක් දානවා. හරි? ඊටු පස්සේ නාව අපි ගාඩ්නින් වැඩ වලට දානවා. ඉතින් ඒ වගේ මේ දෙපාර්තමේන්තුකරණයක් කියලා කියන්නේ මොකක් හරි අපි බෙදපු කාරණා වල ලක්ෂණ සමජාතීය ලක්ෂණ හඳුනගෙන ඒ සමජාතීය රැකියාවන් එක ශීර්ෂයක් යටතේ වර්ග කරනවා. එක ශීර්ෂයකට දානවා. දැන් මේසන් දෙපාර්තමේන්තුව, කොන්ක්‍රීට් දෙපාර්තමේන්තුව, හරි පයිප් වැඩ දෙපාර්තමේන්තුව, ටයිල් වැඩ දෙපාර්තමේන්තුව, උද්‍යාන වැඩ දෙපාර්තමේන්තුව. ඒ වගේ අපි එක ශීර්ෂයක් යටතේ වර්ග කරනවා සමජාතීය රැකියාවන්. ඒ රැකියාවන් වල තියෙන පොදු ලක්ෂණ පදනම් කරගෙන තමයි මේ විදිහට දෙපාර්තමේන්තුකරණය කරන්නේ. ආයතනයේ ස්වභාවය හැටියට දෙපාර්තමේන්තුකරණය කිරීමේ විවිධ පදනම් තියෙනවා. දැන් සමහර ආයතන තියෙනවා ඒ ආයතන කරන වැඩ අනුව දෙපාර්තමේන්තුකරණය කරනවා. දැන් ගාමන්ට් එකක් බලන්නකො. කැපුම් අංශය, මැහුම් අංශය. දැන් ඒවා ක්‍රියාවලි පදනම කියලා කියන්නේ. ක්‍රියාවලි පදනම. කැපුම්, මැහුම්, ඊට පස්සේ මැදුම්, ගබඩා කිරීම, ලේබල් ඇල්ලීම් මේ වගේ මේ කරන වැඩ අනුව තමයි ඒගොල්ලෝ දෙපාර්තමේන්තු ඒවට වැඩ නෙමෙයි ඒක ප්‍රොසෙස් එක අනුව. ඒකට කියනවා මේ ක්‍රියාවලි පදනම කියලා කියන්නේ. සමහර කාර්ය අනුව දෙපාර්තමේන්තුකරණය කරනවා. සමහර ආයතන වල තියෙනවා නිෂ්පාදන අංශය, අලෙවි අංශය, මූල්‍ය අංශය, මානව සම්පත් අංශය එහෙම තියෙනවා. දැන් විශාල අපි බිස්කට් කර්මාශාලාවක් ගත්තොත් මංචි වගේ ඒකේ ප්‍රොඩක්ෂන් එක, HRM එක, ෆයිනෑන්ස් එක, මාකටිං එක ඒ වගේ සෙක්ෂන් වලට කඩලා තියෙනවා. ඒතර ඒ කරන කාර්ය අනුව තමයි එතන දෙපාර්තමේන්තුකරණය කරන්නේ. ඒතර ඒවට කියනවා ශ්‍රීතමේ පදනම් කියලා කියන ඒවට. ශ්‍රීතමේ පදනම්. ඊට පස්සේ අපි ගත්තාම ළමයි සමහර ආයතන තියෙන දැන් සමහර බැංකු වගේ ඒවා එන ගණන්දුරුකරු අනුව දෙපාර්තමේන්තුකරණය කරන වෙලාවල් තියෙනවා. ගණන්දුරුකරු අංශයේ සාමාන්‍ය ව්‍යාපාරික අංශයේ සාමාන්‍ය ගණන්දුරුකරු අංශය. දැන් අපි ඇඟලුම් විකුණන ආයතනයක් ගත්තොත් ඒගොල්ලෝ දෙපාර්තමේන්තුකරණය කරනවා එන ගණන්දුරුකරු අනුව. ළමා අංශය, තරුණ අංශය, විශේෂිත අවශ්‍යතා සහිත අංශය කියලා ඒ විදිහට වර්ග කරනවා. ඊට පස්සේ අපි ගත්තොත් දැන් සමහර ආයතන තියෙනවා වයස මේ නිෂ්පාදිතයන් වර්ග කරන අය ඉන්නවා. නිෂ්පාදිතයන්. දැන් උදාහරණයක් ඇඟලුම් ගත්තොත් සමහරලාට මේ
දැන් කලිසම් ගවුම් හරි පාටි වෙයා හරි පාටිස් වලට අඳින ඒවා. ඉතින් ඒ විදිහට වර්ග කරන්න පුළුවන්. ඒ විදිහට වර්ග කළා ඒවා හදන අංශ වෙන වෙනම දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ නිෂ්පාදිතය අනුවත් අනිවාර්යෙන් අපිට වර්ග කිරීමේ හැකියාව තියෙන එක තමන්ට කැමැති පදනමකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ගොඩක් කලාවට සමහර ආයතන දෙපාර්තමේන්තුකරණය කරන්නේ එක පදනමකට වඩා වැඩි පදනම් සංඛ්‍යාවක් භාවිත කරනවා. හරි දැන් කාන්තා පිරිමි ළමා කියලා ඇඟලුම් බෙදලා කාන්තාංශයට ගියාම කාන්තාංශයේ තියෙනවා පාටි වෙයා වෙනම තියෙනවා, හවුස් වෙයා වෙනම තියෙනවා, ඔෆිස් වෙයා වෙනම තියෙනවා, අන්ඩර් වෙයාර් වෙනම තියෙනවා. හරිද? ඉතින් ඒ වගේ මේ හරිද? ඒ වගේ එක එක දේවල් තියෙනවා, එක එක කොටස් තියෙනවා. එතන ගන්නේ දැන් කාන්තා පිරිමි ළමා කියලා බෙදුවාම ඒක ගණදුරු කරු පදනම. ඒගොල්ලන්ගේ ඇඳුම් අනුව බෙදුවාම ඒක නිෂ්පාත පදනම. ඒක පදනම් කීපයක් පාවිච්චි කරනවා. ඒ වගේ අපිට දෙපාර්තමේන්තුකරණය කරාම ඒකේ වාසි ගොඩක් තියෙනවා. දෙපාර්තමේන්තුකරණය කරාම අපිට ඒ සේවකව අධීක්ෂණය කරන්න ලේසි. සේවක පුහුණු කරන්න ලේසි. ඒ දෙපාර්තමේන්තුවක් තව දෙපාර්තමේන්තුවක් එක්ක සම්බන්ධීකරණය කරන්න ලේසි. අපිට දැන් සේවකව 3-4000ක් ඉන්නවනම් එකිනෙකාව සම්බන්ධ කරනව වෙනුවට අපිට පුළුවන් පහසුවෙන්ම මේ ඒ දෙපාර්තමේන්තු වල ප්‍රධානීන්ව සම්බන්ධීකරණය කරන්න. ඒතකොට ඒ සම්බන්ධීකරණය පහසුයි, පුහුණු කිරීම පහසුයි, අධීක්ෂණය පහසුයි, සංනිවේදන කටයුතු පහසුයි. ඒ නිසා ආයතන ගොඩක් වෙලාවට රැකියාවල පවතින සමජාතීය ලක්ෂණ පදනම් කරගෙන ඒවා එක ශීර්ෂයක් යටතේ වර්ග කරනවා. ඒකට තමයි දෙපාර්තමේන්තුකරණය කියලා කියන්නේ. ඒකෙන් වැඩ කාර්යන් ඉටු කර ගැනීම වඩා සරල වෙනවා. අනිත් එක දෙපාර්තමේන්තුකරණය කරාම සේවකයාට විශේෂීකරණයකුත් ලැබෙනවා. දැන් මේ වැඩ බෙදන්නේ කොහොමද විශේෂීකරණය මත පදනම්ව. යම් එක්තරා දෙපාර්තමේන්තුවක දිගටම වැඩ කරාම මේ සේවකයාට නිතරම තමන්ගේ කාර්ය පිළිබඳ ඉහළ විශේෂීකරණයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඊට පස්සේ වැඩ කරගෙන යන්න අවශ්‍ය කරන බලතල පැවරීම කරන්න ඕනේ. මේසන් බාස් දුවගෙන ඇවිල්ලා හැම වෙලේම සුපර්වයිසර් කෙනෙක්ගෙන් අහන්න නැහැනේ. බදාම අනන්නද බදාම මේ බිත්තියට හයියෙන් ගහන්නද? දැන් කපරාරු කරනකොට එහෙම හයියෙන් ගහනවා බිත්තියට. ගිහින් බටර් ගහනවා වගේ ගහන්නේ නිකන් මේම කරලා ටොක් ගාලා ගහනවා. ඉතින් එතකොට අනේ මේ මම බිත්තියට හයියෙන් ගහන්නද කියලා එහෙම අහන්නේ නැහැ. මේසන් බාස්ට කැමති මම ගඩොල් ගල හැන්දෙන් කඩන්නද නැත්නම් කරාටිකාරයා වගේ බූස්ටි වගේ අතින් කඩන්නද කියලා හැම තිස්සෙම සුපර්වයිසර්ගෙන් අහන්නේ. ඒතර සුපර්වයිසර් රස්සාව එපා වෙයි. ඒ යම්කිසි කෙනෙක්ට තමන්ගේ රැකියාව කරනකොට ඒ රැකියාව ආශ්‍රිත තීරණ ගන්න අනිවාර්යෙන් ප්‍රමාණවත් බලයක් දෙන්න ඕන ළමයි. ඒ බලතල කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? තනතුර අනුව පැවරූ බලය කියන එක. බල කියන්නේ බලය, තල කියන්නේ තලය කියන එක. තලය කියන්නේ උදුරු තලය කියන එක එහෙම නෙමෙයි. තලය කියන්නේ තනතුර කියන එක. තනතුර අනුව පැන වූ බලය තමයි බලතල කියලා කියන්නේ. හරි ඒතර ඒ වැඩ කරගෙන යන ලේසි. ඒ වගේම මේ බලතල පාලනය කරන්න නීති රීති දාන්නත් ඕනේ. දැන් පොලිස් නිලධාරියෙක්ට බලය තියෙනවා වෙඩි තියන්නේ. හැබැයි ඒකට ෆෙයා ෆැක්ට් එකක්. ඒ කියන්නේ සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. නිකන් මට අර මිනිහට වෙඩි තියන්න මට ආස හිතුණා. ඒ මිනිහට කොහොමවත් පොඩි කාලේ ඉඳලා ඔකම මට පෙන්වන්න බෑ. තුවක්කුව අහුවෙච්චලා මම ඒ මිනිහට වෙඩි තිබ්බකොත් ඒක මිනිමරුමක් වෙනවා. එහෙම නෙමෙයි. ඉතින් මේ ලබා දෙන තුවක්කුව කියන එක පාවිච්චි කිරීම කියන එක පාලනය කරන්න නම් අනිවාර්යෙන් නීති රීති දාන්න ඕනේ. නේ? ඒ නීති රීති දැමීමට සමහරලාට අපි සමහර පොත්වල දාලා දෙනවා විධිමත්කරණී කියලා දාලා දෙනවා පුතා. මේකට කියනවා විධිමත්කරණී කියලා. මේ බලතල පැවරීමට අපි කියනවා විමධ්‍යගතකරණී කියලා. බලය විමධ්‍යගත කරනවා කියලා කියන්නේ බලය පවරනවා කියන විමධ්‍යගතකරණී. හරි? නීති රීති දානවා. ඊට පස්සේ වැඩ කරන්න අවශ්‍ය කරන සම්පත් ටික දෙනවා. මේ මේසන් බාස්ට අවශ්‍ය කරන මේසන් මේ උපකරණ ටික එයාට ලබා දෙනවා. ඉලෙක්ට්‍රීෂියන්ට අවශ්‍ය කරන ආරක්ෂිත උපකරණ සහ අනිකුත් දේවල් ටික එයාට ලබා දෙනවා. නැත්නම් ඒගොල්ලන්ට වැඩ කරගෙන යන්න බෑනේ. නේ අවශ්‍ය කරන සම්පත් ටික අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඊට අමතරව ළමයි මේ හැම අංශෙම අපි විසින් වෙන් කරනවා දෙපාර්තමේන්තුකරණේ. දැන් මේසන් වැඩ හොඳයි ඉලෙක්ට්‍රික් වැඩ සෞත්තුයි නම් සමහරට මේසන් බාස් වලට සන්තෝෂයි Tamanට බැනුම් ගහන්න වෙන්නේ නැහැ කිලිවල. නමුත් අන්තිමට මේ මුළු බිල්ඩින්ගම අවුල් ඉතින්. බිල්ඩින්ගම අවුල් කියලා කියන්නේ කොන්ත්‍රාත්කරුවට තමයි ඒක අවාසි වෙන්නේ. ආපහු එයාට කොන්ත්‍රාත්තුවක් හම්බ වෙන්නේ. එයාට කොන්ත්‍රාත්තුවක් හම්බුනේ නැත්නම් මේක බඳ මේසන් බාස් වලට රස්සාව හම්බ වෙන්නේ. ඒ නිසා අපි වෙන් වශයෙන් දෙපාර්තමේන්තු විදියට වෙන වෙනම අරමුණු වලට යනවා තමයි. නමුත් අවසානයේදී අපි එකතු වෙන්නේ එක තැනකදී. අපිට සිරිපාදේ නගින්න පුළුවන් පැති කීපයකින්. හැබැයි ඒ ඔක්කොමලා එකම තැනකදී එක්කහුව වෙනවා. නේ 60 පැත්තෙන් නගින එක තැනකට වැඳලා රත්නපුරේ පැත්තෙන් නගින මේ තව තැනකට වැඳලා එහෙම කරන්නේ නෑනේ. නේ? ඒක හැමෝම එක තැනකට එකතුලා තමයි වන්දනාමාන කටයුතු කරන්නේ. මේගොල්ලෝ එක එක අරමුණු වලට ගියාට එකම අරමුණු තමයි මේ බිල්ඩින් එක හොඳට හදාගන්නේ.
හැබැයි මේගොල්ලන්ගේ මේ පෞද්ගලික අරමුණු යට ගිහිල්ලා පොදු අරමුණකට කණ්ඩායම එක රැස් කරන්න අනිවාර්යෙන් කවුරු හරි කෙනෙක් ඒක සමායෝජනය කරන්න ඕනේ. ඒතර මේ සමායෝජනයේට අපි තව වචනයක් පාවිච්චි කරනවා පුතා. සම්බන්ධීකරණය කියන වචනේ පාවිච්චි කරනවා. මේවා තමයි සැලසුම් මේ සංවිධානකරණයේ පියවර වෙන්නේ. ඒ අනුව සංවිධානකරණය කියලා කියන්නේ සැලසුම් කරපු අරමුණු ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩ සම්පත් අධිකාරිය කණ්ඩායමේ සමාජික අතර බෙදා හැරීමේ ක්‍රියාවලියට අපි කියනවා දරුවනේ මොකද්ද? සංවිධානකරණය කියලා. right. හරි. එහෙනම් පුතාලා ගන්න පුතාලගේ ටියුට් එක නිබන්ධනය ගන්න දැන්. හරිද? එන්න මේ නිබන්ධනය. ඒකේ පෙළන්න පිටවංග 21. පිටවංග 21 බෙල්ලන්න. පිටවංග 21 සංවිධානකරණය බලන නෝට් එක ආයතනයක සාර්ථක හෝ අසාර්ථක බව තීරණය වීමේදී සංවිධාන ක්‍රියාවලිය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ආයතනයේ ඉලක්ක හා පරමාර්ථ මුදුන්පත් කර ගැනීම පිණිස පුද්ගලයන් හා සම්පත් අතර විධිමත් සම්බන්ධතා ගොඩනැගීම සංවිධානකරණය ලෙස සරලව අර්ථ දක්වන්න පුළුවන්. ආයතනයේ අරමුණු කරගන්න ආයතනයේ විසිරලා තියෙන සම්පත් සහ පුද්ගලයා එකට සම්බන්ධ කරනවා නම් ඒකට අපි කියනවා සංවිධානකරණය කියලා. ඔයා ඒක හයිලයිට් කරගන්න. ආයතනයේ ඉලක්ක හා පරමාර්ථ මුදුන්පත් කර ගැනීම පිණිස පුද්ගලයන් හා සම්පත් අතර විධිමත් සම්බන්ධතා ගොඩනැගීම සංවිධානකරණය ලෙස සරලව අර්ථ දක්වන්න පුළුවන් කියන එක හයිලයිට් කරගන්න. හරිද? right. තව නිර්වචනයක් ලියමු අපි. නිර්වචනයක් මෙහෙම ලියන්න. සැලසුම් කළ අරමුණු ළඟා කර ගැනීම සඳහා සැලසුම් කළ අරමුණු ළඟා කර ගැනීම සඳහා සැලසුම් කළ අරමුණු ළඟා කර ගැනීම සඳහා සංවිධානයක වැඩ සම්පත් අධිකාරිය සංවිධානයක වැඩ සම්පත් අධිකාරිය වැඩ සම්පත් අධිකාරිය අධිකාරිය එහි සමාජිකින් අතරේ බෙදා හැරීමේ ක්‍රියාවලියයි. සමාජිකයන් අතරේ බෙදා හැරීමේ ක්‍රියාවලියයි. right. හරි. ඊට පස්සේ පුතාලා විනාඩියක් අරගෙන සංවිධානකරණයේ පියවර ටික හොඳට කියව ගන්න. පළවෙනි එකේ තියෙන අරමුණු කර ගැනීමට කාරණා හඳුනා ගැනීම. මේක හයිලයිට් කරගන්න කාරණා හඳුනා ගැනීම. ඊට පස්සේ විශේෂීකරණය මත පදනම් වැඩ බෙදීම, ඉදිකා කරන වැඩ බෙදීම කියන වචනෙට රැකියාවන් කාණ්ඩගත කිරීම හේවත් දෙපාර්තමේන්තු කරන ඉදිකා කරන දෙපාර්තමේන්තුකරණය ඊළඟ සේවකින්ට කාර්යන්තු කිරීමට අවශ්‍ය බලතල සහ වක්කීම් පැවරීම ඉදිකා කරන බලතල සහ වක්කීම් පැවරීම එම කාර්යන් වලට දාන නීති රීති ක්‍රියාපටිපාටි තීරණය කිරීම ඉදිකා කරන නීති රීති ක්‍රියාපටිපාටි තීරණය කිරීම ඒ වගේම කාර්යන්තු කිරීමට අවශ්‍ය සම්පත් ලබා දීම ඉදිකා කරන සම්පත් ලබා දීම ඒ වගේම ආයතනයේ පුද්ගලයන් හා අංශ අතර සම්බන්ධීකරණයක් ගොඩනැගීම ඉදිකා කරන සම්බන්ධීකරණයක් පුරණැගීම කියන වචනට. ඔන්න සංවිධානකරණයේ පියවරයන් මතක තියාගන්න ඕන හොඳට. ඊට පස්සේ අර බෝල ඇතුලේ දාලා බෝල වගේක් දීලා තියෙනවා. මේ බෝල එකිනෙකට යා කරගන්න. කියන්නේ බෝල ටික තියෙනවනේ මේ ආකාරයට. ඔන්නෝම තියෙනවනේ. බෝල කීපයක්. ඔන්න ඔය බෝල කිව්වහම දැන් බලනවා ඩෙස්ස ගියට.
ටියුට් එකේ තියෙන බෝල දිහා බලන්න. බලලා ඔන්න ඔය විදිහට ඊතල වලින් යා කරගන්න. හරිද? වෙන්නේ නැද්ද මන්ද? හරිනේ. ඒකේ තියමු පියවර ටික. මේ පළවෙනි බෝලේ ලියන්න කාරණා හඳුනා ගැනීම. කාරණා හඳුනා ගැනීම. දෙවෙනි එක වැඩ බෙදීම. වැඩ බෙදීම. තුන්වෙනි එක දෙපාර්තමේන්තුකරණය. දෙපාර්තමේන්තුකරණය. ඊට පස්සේ බලතල පැවරීම. බලතල පැවරීම. ඊට පස්සේ නීති රීති පැනවීම. ඊට පස්සේ සම්පත් ලබා දීම. අන්තිම එක සමායෝජනය. අන්තිම එක සමායෝජනය. right ඊට පස්සේ ඒකම තමයි පල්ලෙහා තියෙන සංවිධානකරණයේ පියවර විස්තරාත්මකව කියලා. ඒ විස්තරාත්මකව ලියන එකටත් ඕගොල්ලෝ විස්තරේ හොඳට බලලා තේරුම් ගන්න. ඔය පියවර ටිකම තමයි එන්නේ. හරි ඒකෙත් අපි ලියමු පළවෙනි එක ලියන්න කාරණ හඳුනා ගැනීම. කාරණ හඳුනා ගැනීම. හරි පුතාලා විස්තරේ බලන්නේ කි විස්තරේ බලන්නේ කි හරිද ඊට පස්සේ දෙවෙනි එක ලියන්න විශේෂීකරණයේ මත පදනම්ව වැඩ බෙදීම. විශේෂීකරණයේ මත පදනම්ව වැඩ බෙදීම. විස්තරේ බලන්න. ඊට පස්සේ දෙපාර්තමේන්තුකරණය. දෙපාර්තමේන්තුකරණය. විස්තරේ බලන්න. ඊට පස්සේ ඊළඟ එක බලතල පැවරීම. ඊළඟ එක බලතල පැවරීම. විස්තරේ බලන්න. ඊළඟ නීති රීති පැනවීම. නීති රීති ක්‍රියාපටිපාටි පැනවීම. නීති රීති ක්‍රියාපටිපාටි පැනවීම. නීති රීති ක්‍රියාපටිපාටි පැනවීම.
ඊට පස්සේ ඊළඟ එක සම්පත් බෙදා හැරීම. සම්පත් බෙදා හැරීම. විස්තර බලන්න. අන්තිම එක සමායෝජනය නැත්නම් සම්බන්ධීකරණය. සම්බන්ධීකරණය නැත්නම් සමායෝජනය. right. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා කෙටි ප්‍රශ්න 5ක්. ඒ කෙටි ප්‍රශ්න 5 කරන්න. වීඩියෝ එක පෝස් කරලා කෙටි ප්‍රශ්න 5 කරන්න. වීඩියෝ එක පෝස් කරලා තියෙන රීල් දෙකක් වගේ එකක් YouTube එකේ ඒක ඔබලා පෝස් කරලා කෙටි ප්‍රශ්න 5 කරන්න. ඊට පස්සේ ඒක කරලි ඉවරලා ආයි ප්ලේ කරන්න. right. උත්තර බලන්න. ආයතනික අරමුණු කර ගැනීම සඳහා විවිධ සම්පත් හා කාරණ අතර සම්බන්ධීකරණය කිරීම හඳුන්වන්නේ සංවිධාන කිරීම. 1. සංවිධාන ක්‍රියාවට අදාළ කාර්යය මොකක්ද? දෙපාර්තමේන්තු කරණය. සංවිධාන කරන අයත් කාර්යයක් නොවන්නේ බලතල සංනිවේදන. ඒක මෙහෙවීමට ඇති වෙන්නේ. සංවිධානකරණයේ කාර්යකි වැඩ බෙදීම. සංවිධාන කරන අයත් කටයුත්තකි බලතල පැවරීම. right. ඊට පස්සේ ඊළඟ එකේ තියෙනවා තරු තුනක් දාගන්න මේ මාතෘකාව වැදගත් පුතේ ගොඩක්. ව්‍යාපාරික සාර්ථකත්වය සඳහා සංවිධානකරණයේ වැදගත්කම. ව්‍යාපාරික සාර්ථකත්වය සඳහා සංවිධානකරණයේ වැදගත්කම. මේක A level exam එකටත් ආපු ප්‍රශ්නයක්. ව්‍යාපාරයේ සාර්ථකත්වයට සංවිධානකරණයේ තියෙන වැදගත්කම මොකක්ද කියලා අහන්නේ. මේ කාරණා දිහා බලන්න. මේ කාරණා දිහා බැලුවාම සංවිධානකරණයේ වැදගත්කම හිතා ගන්න පුළුවන්. නේද? වැඩ බෙදන්නේ විශේෂීකරණය මත පදනම්. ඒ කියන්නේ දක්ෂ එක්කෙනාට තමයි වැඩක් බාර දෙන්නේ. තරයි ආයතනයේ තියෙන සේවකයන්ගේ විශේෂඥතාවය විශේෂීකරණයෙන් ප්‍රයෝජන ගන්නත් පුළුවන්. ඒවා වැඩි වෙනවත් එක්ක. නේ? ඒ වගේම සමායෝජනයෙන්ද ආයතනයේ අංශ හා පුද්ගලයෝ සියල්ල එකට සම්බන්ධ කරගන්නත් පුළුවන්. නේ? ඒ කියන්නේ අනිත් එක තමයි බලතල නීත්‍යානුකූලව පැවරෙනවා. දැන් පන්ති නායකයට බලතල නීත්‍යානුකූලව පැවරෙන නිසා තමයි එයා ටිකක් නෝන්ජල් කෙනෙක් වුණත් ටිකක් සැරෙක් කෙනෙක්ට කියලා හරි පන්ති අතුගා ගන්න පුළුවන් වෙන්නේ එයාට නීත්‍යානුකූලව ඒ බලය පවර්ලා තියෙන හින්දා. එතකොට එයා පන්ති අතුගාන්නේ කොහාම හරි ටිකක් පන්ති චණ්ඩියා වගේ එක පන්ති අතු ගන්නවා. අතු ගන්න ගමන් කියන උඹට බයට නෙමෙයි අතු ගන්නෙ. උඹ නිකන් පන්ති නායකයෙක් හින්දා අතු ගන්නෙ කියලා. ඒ කියන්නේ තනතුරකට ලැබෙන ආදේශ වෙන බලයක් තියෙනවා. ඒ බලතල නීත්‍යානුකූල නියමාකාරයෙන් ලැබුණාම අන්න අය පාලනය කරගන්න අනිවාර්යෙන් පහසු වෙනවා. නේද? ඉතින් ඒ වගේ මේ වාසිදායක දේවල් අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් කිසියම් සැලසුම් කරගත්ත අරමුණකට ක්‍රමානුකූලව ළඟා වෙන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම කරන්නේ අනිවාර්යයෙන්ම මොකෙන්ද? සංවිධානකරණය. ඒ කියන්නේ අරමුණු ඉටු කර ගැනීම පහසු කරනවා. හරි බලන්න මේ වාසනික බලන්න පළවෙනි එකේ තියෙන විශේෂීකරණයක් ඇති වෙනවා සේවකීන්ට. ඒ වගේම කළමනාකරණයට හිමි වෙන බලතල පැහැදිලි වීම වෙනවා. පුද්ගලයෝ හා දෙපාර්තමේන්තුව අතර සමායෝජනය සිද්ධ වෙනවා. මානව සම්පතින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් දක්ෂයට අදාළ මේ වැඩේදී බාර දීලා අනිකුත් කළමනාකරන කාරණේ පහසු වෙනවා. දැන් හොඳට සංවිධානය කරාම මෙහෙවීම හා පාලනය පහසු වෙනවා. ඒ වගේම ආයතන ඉලක්ක සැලසුම් කරපු ඉලක්ක සාක්ෂාත් කර ගන්න පුළුවන්. නේද? සැලසුමක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන පදනම සංවිධානකරණයෙන් අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. ඔන්න ඕව තමයි සංවිධානකරණයේ තියෙන මූලික වැදගත්කම් වෙන්නේ. තව තුනක් දාගන්න. තර තුනක් දාගන්න. right. ඊට පස්සේ අපි යමු ඊළඟ මාතෘකාවට. අපේ මාතෘකාව තමයි සංවිධාන ව්‍යුහය සහ සංවිධාන සටහන කියන එක. සංවිධාන ව්‍යුහය හා සංවිධාන සටහන. දරුවනේ ව්‍යුහය කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? දැන් දල ජාතික නිෂ්පාද්‍ය ව්‍යුහය ගැන ඔයගලන්ගේ විභාගෙදී අහනවා. ව්‍යුහය කියලා කියන්නේ හැදිලා තියෙන විදිහ. හැදිලා තියෙන විදිහ. හරි? දැන් ඔය සමහරකට අපේ අම්මලා එහෙම බයිනේ උඹලා හැදිලා තියෙන විදිහ නම් අන්තිමයි කියලා. උඹලා අපේ දරුවෝ වෙන්න බෑ කියලා ඒගොල්ලෝම කියනවා. හරි එහෙම බයිනවා සමහර වෙලාවට. ව්‍යුහය කියන්නේ හැදිලා තියෙන විදිහ. හරි?
කිසියම් දැන් පොඩි කාලේ අපිට කිව්වොත් පාසල අඳින්න කියලා අපි පාසලේ ගොඩනැගිලි ටිකක් දාලා ප්‍රින්සිපල්ලා පැත්තකින් අඳිනවා මේ ඇඟිලි ටික දානවා ගෙහෙල්ලවරියක් වගේ බිල්ඩින් එකට වඩා ලොකු ප්‍රින්සිපල් මේ පොඩි කාලේ සාමාන්‍යයෙන් අපි චිත්‍ර අඳින විදිය හැබැයි කලමනාකරණයේ දන්න ශිෂ්‍යයෙක්ට කිව්වොත් එහෙම පාසල කියන සංවිධානය නිරූපණය කරන්න කියලා එයා සංවිධානය නිරූපණය කරන්නේ මේ බිල්ඩින් ප්‍රින්සිපල් ඇදලා නෙමෙයි එතන දරුවනේ සංවිධාන ව්‍යුහය කියලා කියන්නේ සංවිධාන ව්‍යුහය කියලා කියන්නේ කිසියම් සංවිධානයක වැඩ සම්පත් අධිකාරිය ඒ සංවිධානයේ සේවක අතර බෙදලා තියෙන විදිය. සංවිධානයේ වැඩ ඒ වගේම සම්පත් ඒ වගේම බලය අධිකාරිය ඒ සංවිධානයේ ඇතුලේ බෙදලා තියෙන්නේ කොහොමද? ඒ බෙදලා තියෙන විදියට අපි කියනවා ව්‍යුහය කියලා. ඒ බෙදලා තියෙන විදිය හරියට අපිට බලන්න පුළුවන් රූප සරහනකින් ඇදලා ඒ රූපමය වශයෙන් දෘශ්‍යමාන කරන්න පුළුවන් ඒක. අර රූපමය නිරූපණයකින් ඉදිරිපත් කරන්න පුළුවන් ඒ බලය මේ වගකීම් ඒ වගේම සම්පත් ටික බෙදලා තියෙන විදිය කොයි විදියටද කියන බෙදලා තියෙන්නේ. ඒ රූපමය නිරූපණය කළොත් ඒකට අපි කියනවා සංවිධාන සටහන කියලා කියන. ව්‍යුහය සටහන අතර තියෙන එකම වෙනස තමයි ව්‍යුහයේ දෘශ්‍යමය නිරූපණය නැත්තම් ව්‍යුහයේ රූපමය නිරූපණය තමයි මොකද්ද? මේ සංවිධාන සටහන කියලා කියන්නේ. එකපාරක් දැන් එක්සෑම් එකට ආව ඔබේ පාසලේ සංවිධාන සටහන ඇඳ පෙන්නන්න කියලා. ඔබේ පාසලේ සංවිධාන සටහන ඇඳ පෙන්නන්න කියලා. එතන උඩින්ම ඉන්නවා විදුහල්පතිතුමා ඉන්නවා. හරි? ඊට පස්සේ පල්ලෙහායින් නියෝජ්‍ය දෙන්නෙක් විතර අපි දානවා. නියෝජ්‍ය 1, නියෝජ්‍ය 2. හරි? නියෝජ්‍ය 2 යටතේ සහකාර විදුහල්පතිවරු 3 දෙනෙක් ඉන්නවා. සහකාර 1, සහකාර 2 සහකාර 3 හරි සහකාර විදුහල්පති පළවෙනි යටතේ තියෙනවා ප්‍රදේශ ඒ කියන්නේ ඉස්කෝලේ ප්‍රාථමික අංශයේ තියෙනවා ඒ කියන්නේ එකේ ඉඳලා 5 වසර වෙනකන් ටික තියෙනවා ඒ සහකාර 2 යටතේ තියෙනවා සාපේ අංශය සාපේ කියලා කියන්නේ සාපේ ලැබලා නෙමෙයි හරිද සාමාන්‍ය පෙළ ඒ යටතේ තියෙනවා 6 වසර ඉඳලා 11 වසර වෙනකන් පද්ධතිය සහකාර විදුහල්පති තුන්වෙනි යටතේ තියෙන ළමයිනේ උසස් පෙළ අංශය. උසස් පෙළ අංශය. ඒ කියන්නේ විද්‍යාගණිත තාක්ෂණ වේදී ඔක්කොම ටික. ඒතර ප්‍රාථමික අංශයේ මේ සහකාර විදුහල්පතිවරයා ඒ කියන්නේ සහකාර විදුහල්පතිවරයා තමයි ප්‍රාථමික අංශය බලන්නේ. ඒ ප්‍රාථමික අංශයේ අංශභාර ප්‍රදානින් තමයි එයා යටතේ ඉන්නේ. 1 වසර 2 වසර 3 වසර 4 වසර 5 වසර වගේ. ඒ අංශභාර ප්‍රදානින් යටතේ පන්ති භාර ගුරුවරු එහෙමත් ඉන්නවා. පන්ති භාර ගුරුවරු එහෙමත් ඉන්නවා. මේ හැම අංශයකටම මේක මේ විදිහට බෙද දෙයි. දැන් අපිට මේ සටහනක් දිහා බැලුවම තියෙන වාසි මොනවද? අපිට මුළු ඉස්කෝලේ මුළු සංවිධානයේම සමස්තයක් විදිහට නිරූපණය කරන්න පුළුවන්. මේ සංවිධානයේ ලොකු සංවිධානයක්ද පොඩි සංවිධානයක්ද කියලා හිතා ගන්න පුළුවන්. දැන් ලොකු ඉස්කෝලවල නියෝජ්‍ය විදුහල්පතිවරුලා 5 දෙනෙක් 6 දෙනෙක් විතර ඉන්නවා. ඒ තරම් වැඩ තියෙනවා කරන්න. මේ සංවිධානයේ පරිමාණය පිළිබඳව හිතාගත්තා. ඒ වගේම දැන් බලතල බෙදලා තියෙන විදිය. විධිමත් sannivedanaya වෙන විදිය. හරි ඒ වගේ ගොඩක් දේවල් අපිට මේ සංවිධාන සටහනකින් බලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේවා කාලීනව වෙනස් වෙනවා. මේවා හදන්න හොඳ දැනුමක් එහෙම තියෙන්න ඕන. අනිත් එක තමයි ළමයිනේ දැන් මේ වගේ දෙයක් හදලා තිබ්බහම හරි දැඩි අනම්‍ය ව්‍යුහයක් බිහි වෙනවා. ඒතර මේ දැන් කලමනාකරණයේ තියෙන එක රීතියක් අනදීමේ ඒකීයතාවය කියලා. ඒ කියන්නේ එක යටත් සේවකයෙක් ඉන්න පුළුවන් ඉන්නේ එක ආසන ප්‍රදානියෙක් විතරයි. ඒතර නියෝජ්‍ය විදුහල්පති දෙවෙනි යටතේ තමයි ප්‍රාථමික අංශභාර මේ ප්‍රින්සිපල්වරයා සහකාර විදුහල්පතිවරයා ඉන්නේ. නියෝජ්‍ය විදුහල්පති පළවෙනි එක්කෙනා සහකාර විදුහල්පති පළවෙනි එක්කෙනාට නියෝගයක් දුන්නට එයා පිළිපදින්නේ. මොකද එයාගේ බොස් තමයි ඊට උඩින් ඉන්නේ එක්කෙනා. ඒතර මේ නමුත් ඒක සාධාරණ ඉල්ලීමක් කියලා හිතන්නකෝ. ඒ ඉල්ලන දේ මේ නියෝජ්‍ය විදුහල්පති අංකේ පළවෙනි එක්කෙනා ඉල්ලන එක සාධාරණ ඉල්ලීමක්. නමුත් ඒ සාධාරණ ඉල්ලීමට මෙයා අහුම්කම් දෙන්නේ. ඒ වගේ දැඩි අනම්‍ය ව්‍යුහයක් නිර්මාණය වෙනවා මේ සංවිධාන සටහන් මේ විදිහට ඇඳහම. හරි? ඒ අනිත් එක කෙනෙක්ට පැවරූ බලතල ප්‍රමාණය නිරූපණය වෙන්නේ නීති රීති ප්‍රමාණය නිරූපණය වෙන්නේ මේකෙන් පෙන්වන්නේ විධිමත් sannivedana ව්‍යුහය විතර අවිධිමත්ට පෙන්වන්නේ දැන් පීඑන් කෙනෙක් ගිහිලා විදුහල්පතිට කේලම් කියනවා නමුත් ඒක පෙන්වන්නේ ඉස්කෝලේ විද්‍යාමිසුයි විදුහල්පති යාළුයි පෙන්වන්නේ ඒක පෙන්වන්න බෑ නේ ඒක පෙන්වන්න විදියක් නෑ ඒ වගේ අවිධිමත් sannivedana මාර්ග පෙන්වන්නේ විධිමත් sannivedana මාර්ග විතරයි මේක පෙන්වන්නේ
ඒ වගේ මේකේ වාසියවාද දෙකම තියෙනවා. දැන් කාට හරි කෙනෙක්ට අවශ්‍ය නම් පුළුවන් මේ සංවිධාන ව්‍යුහය කියන එක මේ වගේ යට අතර දින්නත් පුළුවන්. මම මේ දැන් ඇන්නේ මේ වගේ යට අතර මෙහෙම අදින්නත් පුළුවන්. හරි. යට අතර ඇන්දොත් බලය කියන එක එන්නේ නියෝග කියන එක උඩ ඉඳලා පල්ලෙහාට එනවා. ඉල්ලීම් කියන ඒවා යට ඉඳලා උඩට යනවා. එහෙම නෙවෙන්නේ. යටත් නිලධාරීන් උසස් අයගෙන් ඉල්ලීම් කරනවා. මේ උඩට පල්ලෙහාට යන්නේ නියෝග සහ ඉල්ලීම් උඩ පල්ලෙහාට යන හින්දා මේකට අපි කියනවා සිරස් සංවිධාන සටහන කියලා. උඩ පල්ලෙහා යන හින්දා සිරස් සටහන. ඕකම අපිට විදුහල්පති මෙතෙන්ට දාලා නියෝජ්‍යෙක් කෙනා මෙතෙන්ට දාලා නියෝජ්‍යෙක් කෙනා මෙතෙන්ට දාලා සහකාර එක මෙහෙම දාලා සහකාර දෙක මෙහෙම දාලා සහකාර තුන දාලා සහකාර හතර දාන්න පුළුවන්. ඒකත් මේකම තමයි අනිත් පැත්ත ගැහුවා. එතෙන්දී නියෝග උපදේශ කළාගෙන යන අනිත් අතට මේ පැත්තට දිග අතට මේ පැත්තට. එතකොට මේකට අපි කියනවා තිරස් සටහන කියලා කියනවා. අරක සිරස් සටහන මේක තිරස් සටහන. ඊට අමතරව අපිට මේක චක්‍රීය සටහනක් විදිහටත් ඔන්නම් අඳින්න පුළුවන්. මැද්දට විදුහල්පතිතුමා දාලා හතර පැත්තට නියෝජ්‍ය විදුහල්පති දෙපැත්තට නියෝජ්‍ය විදුහල්පතිවරු දෙන්නෙක් දාලා ඊළඟ එකත් හතරකට බෙදලා ඒවා සහකාරයට වෙන් කරන්න පුළුවන්. මේ වගේ රවුමට ඇන්දොත් ඒකට අපි කියනවා මොකක්ද? චක්‍රීය සංවිධාන සටහන කියලා කියනවා. සංවිධාන ව්‍යුහයක දෘශ්‍යමය නිරූපණය නැත්නම් රූපමය නිරූපණය තමයි සංවිධාන සටහන කියලා කියන්නේ. හරි. එහෙනම් පුතාලා බලන්න පිටුවංක 23 සංවිධාන ව්‍යුහය කියන එක බලන්න. සංවිධානයක කාර්යයන් බෙදලා තියෙන විදිය සම්බන්ධීකරණය කරලා තියෙන විදිය සංවිධාන ව්‍යුහයයි. එසේ නැත්නම් වැඩ සම්පත් අධිකාරිය සමාජිකින් අතර බෙදා හැරලා තියෙන ආකාරය. හයිලයිට් කරන්න. වැඩ සම්පත් අධිකාරිය සමාජිකින් අතර බෙදා හැර ඇති ආකාරය. සංවිධාන ව්‍යුහය. හරි 24 පිටුවට යන් සංවිධාන ව්‍යුහයක මූලිකාංග එහෙම නැත්නම් මූලධර්ම ළමයිනේ ඕනම සංවිධානයක් සංවිධානය කිරීමේදී සංවිධානයක් නිර්මාණය කිරීමේදී නැත්නම් සංවිධාන ව්‍යුහයක සංවිධානයේ ඇතුලේ දකින්න පුළුවන් වෙන කලබනාකරන මූලධර්ම තමයි සංවිධාන ව්‍යුහයක මූලධර්ම කියලා කියන්නේ. එකක් තමයි අනදීමේ කියතාවය. අනදීමේ කියතාවය කියලා කියන්නේ මේ යටත් සේවකයෙක්ට ඉන්නේ එක ආසන්න ප්‍රදානියෙක් විතරයි. මේ සහකාර විදුහල්පති පළවෙනියට නියෝජ්‍ය විදුහල්පති දෙවෙනිය විතරයි නියෝග දෙන්නේ. එයාට හැමතැනම නියෝග ලැබෙන්නේ. හැමතැනම නියෝග ලැබුණොත් එහෙම අනිවාර්යෙන් එයාට වැඩ කරගෙන යන්න බැරි වෙනවා. නේ එහෙනම් එක යටත් සේවකයෙක්ට ඉන්න පුළුවන් ඉන්නේ එක ආසන්න ප්‍රදානියෙක් විතරයි කියන එක තමයි අනදීමේ ඒකීයතාවය කියන එකෙන් අදහස් වෙන්නේ. ඊට පස්සේ ආනෝ නියෝග දීමේ දාමේ කියලා කියන්නේ උඩ ඉඳලා පල්ලෙහාට. හරි ඉහළ තනතුරේ ඉඳලා පහළ තනතුරට බලය ගලාගෙන යන විදිහට තමයි ආයතනයක එක හදන්න ඕන. සංවිධාන ව්‍යුහය කියන එක හදන්න ඕන. පාලන අවකාශය කියලා කියන්නේ මේ සේවකයෙක් විසින් ඍජුව පාලනය කරන සේවක සංඛ්‍යාව. දැන් මෙතන නියෝජ්‍ය විදුහල්පති දෙවෙනියා යටතේ ඍජුව පාලනය වෙන්නේ සහකාර 1යි සහකාර 2යි සහකාර 3යි විතරයි. එයාලා යටතේ ගුරුවරු අංශ භාර ප්‍රදානී සිසුන් විශාල සංඛ්‍යාවක් ඉන්න පුළුවන්. නමුත් මේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වෙතින් ඍජුවම පාලනය වෙන්නේ නිලධාරීන් 3 දෙනයි. ඒතර එයාගේ පාලන පරාසය වෙන්නේ මොකද්ද? 3යි. ඒතර පාලන පරාසය කියලා කියන්නේ යම් කලමනාකරුවෙකු වෙතින් ඍජුව පාලනය වන සේවකයන් සංඛ්‍යාව. මධ්‍යගතකරණයේ විමධ්‍යගතකරණයේ අනිවාර්ය සංවිධාන ව්‍යුහයක දකින්න පුළුවන් වෙන මේ වැදගත්ම මූලධර්මයක් මධ්‍යගතකරණය කියලා කියන්නේ සියලුම බලතල ඉහළ නිලධාරීන් තියාගෙන ඉන්නවා නම් ඒක මධ්‍යගතකරණය. විමධ්‍යගතකරණයේදී වෙන්නේ ඒවා පල්ලෙහා මට්ටම් වලට පැවරෙන එක. මේ සංවිධානයේ පැහැදිලිව විමධ්‍යගතකරණය වෙලා මධ්‍යගතකරණය වෙච්ච සංවිධානයක මේ වගේ කලමනාකරන මට්ටම් කීපයක් නැහැ. හරි එක මට්ටමකින් ඉවර වෙනවා. ඒතර මධ්‍යගතකරණය හෝ විමධ්‍යගතකරණය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. මේ දෙකේම වාසිය තියෙනවා. ඒ වගේම රැකියාව විශේෂීකරණය සංවිධාන ව්‍යුහයක දකින්න පුළුවන් කලමනාකරන මූලධර්මයක්. ඒ වගේම දූරාවලිය වගේ දේවල් මූලධර්මයේ දූරාවලියක් කියන්නේ තනතුරු පේලිය. තනතුරු පේලියකින් තමයි කිසියම් සංවිධානයක ව්‍යුහය කියන එක හැදෙන්නේ. හරි. ඉතින් ඒ වගේ සංවිධාන ව්‍යුහයක දකින්න පුළුවන් වෙන මූලධර්ම මූලිකාංග තියෙනවා. ඊට පස්සේ මම කිව්වේ සංවිධාන සටහන පිළිබඳව පුතේ මේ සංවිධාන ව්‍යුහයේ දෘශ්‍යමය නිරූපණයට අපි නැත්තම් රූපමය නිරූපණයට අපි කියනවා මොකක්ද සංවිධාන සටහන කියලා. ඒවා අඳින්න පුළුවන් ආකාර තියෙනවා 3ක්. බලන ආකාර තුනම පළවෙනි එකේදී ඉහළට පහළට සමයි නියෝග මේ සහ ඉල්ලීම් කළාගෙන යන්නේ. ඒකට අපි කියනවා මොකක්ද සිරස් සංවිධාන සටහන කියලා. ඒකට අපි කියනවා සිරස් සංවිධාන සටහන කියලා. සිරස් සංවිධාන සටහන.
දෙවෙනි එක බලන්න. නියෝග උපදේශ පැත්තට ගලාගෙන යන. එතකොට තිරස් සංවිධාන සදාන. තිරස් සංවිධාන සදාන. ඊළඟ බලන්න චක්‍රීය සංවිධාන සදාන. චක්‍රීය චක්‍රීය සංවිධාන සදාන. right ඊට පස්සේ මම පුතාලට පැහැදිලිවම කිව්වා සංවිධාන සටහනක් භාවිතා කිරීමේ වාසි සහ අවාසි පිළිබඳව. වාසි බලන්න සමස්තයක් විදිහට සංවිධානයේ දර්ශනය වෙනවා. ආයතන තියෙන තනතුරු සංඛ්‍යාව සහ ඒවායේ ස්වභාවය හිතා ගන්න පුළුවන්. කලබනාකරන මට්ටම පැහැදිලි වෙනවා. විධිමත් sannivedana මාර්ග නැත්තම් විධාන දාමයේ වගේ දේවල් අඳුර ගන්න පුළුවන්. පාලන පරාසය වගේ දේවල් අඳුර ගන්න පුළුවන්. කොච්චර දෙපාර්තමේන්තු තියෙනවද කියලා අඳුර ගන්න පුළුවන්. ඵලයේ මධ්‍යගත වෙලාද විමධ්‍යගත වෙලා තියෙන කියලා ඒව අඳුර ගන්න පුළුවන්. නේද? ඒක බලලා highlight කර ගන්න. එකේ පුද්ගලයාගේ කාර්ය පිළිබඳ දල අවබෝධයක් ගන්නත් පුළුවන් ඔබ දිහා බැලුවාම. ආයතනක නිෂ්පාදන කළමනාකරෝ ඉන්නේ නිෂ්පාදන කටයුතු කරන්න. දල අවබෝධයක් ගත්තේ. right අවාසි ලියමු අපි. අවාසි ලියමු අපි. තනතුරු ලාභීන්ගේ සෑම කාර්යයක්ම නිරූපණය කළ නොහැක. හැම වැඩක්ම ඔකේ නිරූපණය කරන්න බෑ. තනතුරු ලාභීන්ගේ සෑම කාර්යයක්ම නිරූපණය කළ නොහැක. තනතුරු ලාභීන්ගේ සෑම කාර්යයක්ම නිරූපණය කළ නොහැක. අවිධිමත් sannivedana මාර්ග නිරූපණය නොවේ. අවිධිමත් sannivedana මාර්ග නිරූපණය නොවේ. ඊට පස්සේ තනතුරු ලාභීන් වෙත පැවරූ බලතල ප්‍රමාණය තනතුරු ලාභීන් වෙත පැවරූ බලතල ප්‍රමාණය නිරූපණය නොවීම. ප්‍රමාණය නිරූපණය නොවීම. ඒ වගේම තනතුරු ලාභීන් වෙත පැන වූ නීති රීති ප්‍රමාණය තනතුරු ලාභීන් වෙත පැන වූ නීති රීති ප්‍රමාණය නිරූපණය නොවීම. කෙටිකාලීන ව්‍යුහය වෙනස් විය හැක. කෙටිකාලීනව ව්‍යුහය වෙනස් විය හැක. අලුතෙන් සේවකයෙක් ආවොත් ගියොත් ඉන්න එක්කෙනෙක් වෙනස් වෙනවා. කෙටිකාලීනව ව්‍යුහය වෙනස් විය හැක.
අපි ලිව්වා නේද අවිධිමත් sannivedana මාර්ග නිරූපණය නොවීම කියලා. ඒක ලිව්වේ නැත්තම් ලියන්න. කියලා නම් ඕලන්නේ. අවිධිමත් sannivedana මාර්ග නිරූපණය නොවීම. right. මේ වගේ අවාසිදායක දේවල් තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ සංවිධාන ව්‍යුහයේ තීරණය වීම කෙරෙහි බලපාන සාධක මොනවද කියලා අහන ව්‍යුහයේ තීරණය වීම කෙරෙහි බලපාන සාධක. මෙහෙමයි මේ ව්‍යුහ ළමයි දිග වෙනවද, කොට වෙනවද, පළල් වෙනවද, පටු වෙනවද කියන කාරණාවන් තීරණය කරන සාධක ගණනාවක් තියෙනවා. ඒකක් තමයි සංවිධානයේ පරිමාණය. ඒ පරිමාණය වැඩි නම් මේ ව්‍යුහ ටිකක් දිගට යනවා බලතල ගොඩක් පැවරිලා. හරි බලයේ මධ්‍යගත කරනවද විමධ්‍යගත කරනවද කියන කාරණේ මත ව්‍යුහය තීරණය වෙනවා. සංවිධානයේ මූල්‍ය ශක්තිය මත ව්‍යුහය තීරණය වෙනවා. සල්ලි තියෙනවා නම් ඕන තරම් තනතුරු පල්ලෙහාට ඇති කරන්න පුළුවන්. සල්ලි නැත්තම් එහෙම ඇති කරන්න බෑ. නේ? මෙඹ ලියන්න. සංවිධානයේ ස්වභාවය ව්‍යුහය තීරණය කරන සාධකයක්. සංවිධානයේ ස්වභාවය. සංවිධානයේ ස්වභාවය. සංවිධානයේ මූල්‍ය තත්ත්වය. සංවිධානයේ මූල්‍ය තත්ත්වය. මූල්‍ය තත්ත්වය. බලය විමධ්‍යගත කර ඇති ආකාරය. බලය විමධ්‍යගත කර ඇති ආකාරය. ඒ වගේම දෙපාර්තමේන්තු වල ස්වභාවය. දෙපාර්තමේන්තු ගොඩක් තියෙනවා නම් ව්‍යුහ වෙනස් වෙනවා. දෙපාර්තමේන්තු වල ස්වභාවය. දෙපාර්තමේන්තු වල ස්වභාවය. ඊට පස්සේ නිෂ්පාදන විවිධාංගීකරණය. නිෂ්පාදන කටයුතු වල විවිධාංගීකරණය මත ව්‍යුහය වෙනස් වෙන්න පුළුවන්. නිෂ්පාදන විවිධාංගීකරණය. right. හරි. එමනම් කෙටිපස්ස තුන කරන්න බලන්න ඕගොල්ලෝ. කෙටිපස්ස තුන කරන්න. හරි උත්තර බලන්න ව්‍යාපාර ආයතනයේ කාර්යයන් හා පුද්ගලයන් අතර විධිමත් සම්බන්ධය පෙන්눔 කරන්නේ මොකෙන්ද? සංවිධාන ව්‍යුහය මගින්. සංවිධාන ව්‍යුහයෙන් අදහස් වෙන්නේ මොකද්ද? ආයතනයේ සංවිධානය කළ තියෙන ආකාරය සහ අංශ අතර තියෙන අන්තර් සම්බන්ධය. සංවිධානයේ කාර්යයන් බෙදී ඇති සංවිධානයේ වී ඇති හා සමායෝජනීය වී ඇති ආකාරයට කියන්නේ මොකක්ද? සංවිධාන ව්‍යුහය කියලායි කියන්නේ. කොයි වෙලේ සංවිධාන සටහන කියන එක පාවිච්චි කරන්න එපා පුතා. සංවිධාන කියන්නේ ඒ සංවිධාන සටහන කියලා කියන්නේ ව්‍යුහයේ තියෙන දෘශ්‍යමය නිරූපණයට විතරයි. right. දෙපාර්තමේන්තුකරණය කියන එක අපි ලියමු. මෙහෙම මම පැහැදිලි කළා ඔයාලට හොඳට. දෙපාර්තමේන්තුකරණය රැකියාවන්හි පවතින ගති ලක්ෂණ පදනම් කර ගනිමින් රැකියාවන්හි පවතින ගති ලක්ෂණ පදනම් කර ගනිමින් සමජාතීය රැකියාවන් එක් ශීර්ෂයක් යටතේ
එක් ශීර්ෂයක් යටතේ කාණ්ඩගත කිරීමයි. එක් ශීර්ෂයක් යටතේ කාණ්ඩගත කිරීමයි. ඒ සඳහා පහත ඕනෑම පදනමක් භාවිත කළ හැක. ඒ සඳහා පහත ඕනෑම පදනමක් භාවිත කළ හැක. right හරි ඒ බලන්නේ පළවෙනි පදනම මොකක්ද තියෙන්නේ ඒකේ සාමාන්‍ය අධිකාරිය නිෂ්පාදන අලවේ මූල්‍ය මානව සම්පත් කියලා ප්‍රධාන කාරණා නෝ තමයි බෙදලා තියෙන්නේ නෑ ඒකට කියන්නේ සීතමය පදනම කියලා සීතමය පදනම නැත්නම් සීතමය පදනම සීතමය පදනම කාරණා සීතමය පදනම දෙවෙනි එකේ බලන්න පුතේ නිපදවන නිෂ්පාදනය අනුව තමයි දෙපාර්තමේන්තුකරණය කරලා තියෙන්නේ ඒකට එනම් කියන්නේ මොකද්ද නිෂ්පාදිත පදනම නිෂ්පාදිත පදනම ඊළඟේ එන ගණදුනුකරු අනුව තමයි දෙපාර්තමේන්තුකරණය කරලා තියෙන්නේ ඒකට කියන්නේ ගණදුනුකරු පදනම ගණදුනුකරු පදනම ඒකේ ඉංග්‍රීසි වචනේ වැරදි process basis කියලා තියෙන්නේ ඒක customer basis කියලා හදන්න ගණදුනුකරු පදනම ඊට පස්සේ පස්වෙනි එකේ ප්‍රදේශ අනුව දෙපාර්තමේන්තුකරණය කරලා තියෙනවා ඒකට කියන්නේ මොකද්ද භූගෝලීය පදනම කියලා හයවෙනි එක ගත්තාම හයවෙනි එකේ පළවෙනියට කරලා තියෙන්නේ මේ භූගෝලීය පදනම දෙවෙනියට ගත්තාම ප්‍රොඩක්ට් බේසිස් එක ඒ කියන්නේ නිෂ්පාත පදනම තුන්වෙනි එකට ගත්තාම ඒක තියෙන්නේ සීතමය පදනම ඒ කියන්නේ පදනම් කීපයක් එකතු කරලා ගත්තොත් ඒකට කියන්නේ මොකද්ද මිශ්‍ර පදනම කියලා මිශ්‍ර පදනම ඊට පස්සේ හත්වෙනි එකට එන්නේ ඒකේ තියෙන නිෂ්පාදන ක්‍රියාවලිය කොටස් වලට කඩලා තියෙන්නේ. ඒකට අපි කියනවා මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලිය කොටස් වලට කැඩුවාම ඒකට කියනවා මොකද්ද? ක්‍රියාවලි පදනම කියලා. ක්‍රියාවලි පදනම. එහා පැත්තේ 28 කොටසට එන්නේ 28 පිටුවට එන්නේ ඒක ඇවිල්ලා ස්පෙෂල් නෝට් කියලා තියෙනව නේද? ඒකේ මෙන්න මේ නෝට් එක ලියා ගන්න පුතා. ඉහත දක්වන පදනම් වලට ඉහත දැක් වූ පදනම් වලට අමතරව ඉහත දැක් වූ පදනම් වලට අමතරව ඉහත දැක් වූ පදනම් වලට අමතරව න්‍යාස පදනම නමින්ද මම බෝඩ් එකේ මෙන්න මෙතනින් ලියන්න න්‍යාස मैट्रिक्स කියලා තමයි ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ. න්‍යාස පදනම නැත්නම් मैट्रिक्स පදනම. න්‍යාස පදනම නමින්ද පදනමක් ඇත. එම පදනමේදී එක එක් උසස් සේවකයෙකු යටතට අංශ ගණනාවක් එකවර රපෝර්තු කරනු ලැබේ. රපෝර්තු කරනවා කියන්නේ වග උත්තර බඳිනවා. එක් උසස් හොඳාරයෙකු යටතට අංශ ගණනාවක් රපෝර්තු කරනු ලැබේ. අංශ ගණනාවක් විසින් රපෝර්තු කරනු ලැබේ. right. ඊගාට බහමැති. දැන් අපි මේක ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු පුතේ බලතල පැවරීම සහ එතනින් එහා පැත්තට එන කොටස් ටික අපි සාකච්ඡා කරමු ඊළඟ වීඩියෝ එකේදී. අපි සංවිධානකරණයට වීඩියෝ දෙකක් පාවිච්චි කරමු. right. එහෙනම් අපිට ඊළඟ වීඩියෝ එකේදී අපි බලතල පැවරීමේදී පැවරීම පිළිබඳව සාකච්ඡා කරමු.
ආයිබෝන්